ඔබට සුබ සන්ධ්‍යාවක්. අද අපි බලන්න යන්නේ වියපත් වන විට අවුරුදු 45 සහ 75 පරම්පරාව එකිනෙකාට උපකාරයක් වෙමින් එකිනෙකාට සෙතක් සැලසමින් වියපත් වීම ගැනයි. අවුරුදු 45ගේ තාත්තලා දැන් අවුරුදු 75ක් වෙලා ඒ කියන්නේ වියපත් වීම කාලකන්නිකමක් උන්නට වඩා හොඳයි මරනවා නම් කියලා එහෙම කියන්නේ නැතිව. ඉතින් අපි මේ ගැන ප්‍රේසම් වෙන අවශ්‍යයි. මොකද අපි හැමෝම වියපත් වෙන අතර අපි දැනට නායකත්වයේ දෙමින් ඉදිරියට ගෙන යන අය තමයි අනාගතයේදී අපේ නායකයෝ වෙන්නේ. අපේ දරුවෝ හරි අපේ වැඩපලේ වැඩ කරන අය හරි වැඩ ක්ෂේත්‍රයේ ඒගොල්ලෝ ඊළඟ නායකයෝ වෙනවා. එතකොට අපි ඔවුන්ට නායකත්වය දෙන විදිහ ඔවුන් ඉගෙන ගන්නවානේ. එතකොට අපි පාරාවෝ වගේ අපි බොහොම උචිතෝන් අතියෙන් සහ දඩබ්බර ලෙස පරිපාලනය නායකත්වය දුන්නොත් ඒගොල්ලෝ අපිටත් එහෙමම සලකයි නේද? ඉතින් ඔබ අවශ්‍යයි මේ නායකත්වය බාර දීමට සූදානම් වෙන්න. සූදානම් වන විට ඔබ හිතනවා දැන් ඊළඟට ඒගොල්ලෝ නායකයෙ වුණාම මට මඟ පෙන්වන විට මේක අපහසු නොවිය යුතුයි මට කියලා. ඉතින් එන්න ඔබ ජ්‍යෙෂ්ඨයෙක් ලෙස වියපත් වන විට ඔවුන්ට හිතනවා ඔබ වැඩි ප්‍රේමණීය වෙනවා, වැඩි ඔබට ලං වෙන්න පුළුවන්. ඒ අදහසින් තමයි ඔබ ජ්‍යෙෂ්ඨයා කියන කෙනා එන්න වැඩි තමන්ගේ දේවල් ගැන එන්න ඔබ අනිත් අයට සම්මියශීලී කෙනෙක් වෙන ලෙස වියපත් වුණොත් ඔබගේ අනාගතයටත් ඒක පහසුවක් වෙනවා. Your succession finds you well employed under them. මොකද එතකොට ඒගොල්ලන්ට හිතනවා ඔබට මග වෙන්නන ලේසි, ඔබ කරදර කරන කෙනෙක් නෙමෙයි, ඔබ කඩාකප්පල් කරන කෙනෙක් නෙමෙයි. ඔවුන් ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නකොට එතකොට ඔවුන්ට ඔබව අවශ්‍ය වෙනවා ඔවුන්ගේ සැප දුක බලා ගන්න, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. ඒක හොඳ අදහසක්. ඉතින් ඒ පරම්පරාව අපිට වැඩි ඉඩ ඕන කියන තැනට ආවම ඒ ප්‍රස්තාවත් ඉඩත් ඔවුන්ට හදා දීම තමයි නායකත්වයේ ප්‍රධාන වගකීමක් වෙන්නේ. ඒකට ඔබ දන්නේ කොහොමද දැන් ඔබ තවදුරටත් ජ්‍යෙෂ්ඨත්වයේ තිබුණට නායකත්වයේ නැහැ. ඒ නිසා ජ්‍යෙෂ්ඨත්වයේ අගයන ලෙස අනිත් අය මෙහෙවන්න අවශ්‍යයි. ඒ තත්ත්වයට ඔබ ආවම ඔබ වෙනුවෙන් අනිත් අය තීරණ ගන්නවා. ඉතින් ඔබ අනිත් අය වෙනුවෙන් ගන්න තීරණ යහපත් තිබුණොත් almost all of your decisions are made by others. You only follow them. ඉතින් දැන් ඔබට සිද්ධ වෙලා තිබෙනවා අනිත් අයගේ තීරණ අනුව ඔබ එකඟ වෙන්න. එහෙම කාලයක් එනවනේ. එම නිසා ඔවුන් සමග සුහද සමදතා වේලහින් වගා කළගත යුතුයි. ඉතින් ඔබ තමයි ඔවුන්ට ඉගැන්වුවේ පෙන්වුවේ කොහොමද තීරණ ගන්න කියලා. ඒ නිසා ඔබ දැන් ඔබගේ දරුවෝ සම්බන්ධයෙන්ුත් ඔබගේ අනිත් කනිෂ්ඨය සම්බන්ධයෙන්ුත් ඒක මතක තියාගන්න. ඉතින් ඔබ මේ ජීවිතේ මොකක්ද අපි ඒකට කියන්නේ golden sunset ස්වර්ණමය සැඳෑවට ලං වෙන කල මෙහෙම කියනවා. ඔබේ යෞවන දවස් සිහි කරන්න මක්නිසාද බිය උපදවන විපත්ති දවස් පැමිණෙන්නේ. ඒ කියන්නේ දවස අමාරු වෙන කාලයක් එනවා. මට ඒවා ප්‍රිය නැතයි ඔබ කියන දවස් පැමිණෙන්නේ. ඉතින් දැන් ලෝකෙටත් මේක වෙලා වගේ මක්නිසාද එක දවසකින් තව දවස් ඊළඟ දවස හරිම අමාරු වෙලා මේ කොවිඩ් නිසා. කොවිඩ් වලින් එන තර්ජනය දැන් ඉන්දියාවේ මහරාෂ්ට්‍ර හැම හරිම අමාරුයි. ඔක්සිජන් අඩුයි යනාදි වශයෙන්. ඉතින් ඒ දවස් එන්නට ප්‍රථම අපි සැලසුම් තිබිය යුතුයි. ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරවන්නේ. ඒ කියන්නේ වියපත් වුණාම දවල් රැය කියලා වෙනසක් නැති වෙනවා. ඒ කියන්නේ ඔබට එළියට වැඩි යන්න බෑ, යන්න හිතෙන්නේ නැහැ. සමහරට ඇසත් අඳුරු වෙලා
දැන් මේ කොවිඩ් කාලේ ෂට්ඩවුන් එක නිසාත් අපිට හිතෙනවා ලෝකයක් වියපත් වීමකට පත් වෙලා වගේ කියලා. ඊළඟට කියනවා ඒ කාලේ ගෙයි රැකවල්ලු වෙවුලන්න ඔය. මේ කියන්නේ මේ අපේ ගෙයි කියන්නේ අපේ මේ මනුෂ්‍ය ශරීරයේ දොර තමයි මුඛය, දොරේ රැකවල්ලු තමයි මේ දත් වෙවුලන කාලෙට ඔබපත් වුණාම බලවන්තයෝ නැමෙන්නෝය, අමරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළු වලින් බලන්නෝ අඳුරවන්නෝය. ඒ කියන්නේ ඇස්වලට අඳුරු වීම, වීදියේ දොරවල් වසනු ලබන්නේ, ඒ කියන්නේ ශබ්ද ඇහිම අඩු වෙනවා. කුරුල්ලාගේ හඬට නැගිටින්නේ. ඒ කියන්නේ මේ ඉක්මනින් අවදි වෙනවා. බොහොම අඩුවට තමයි නිදාගන්නේ. ගීතිකා කියන හැම දූවරු බැලහිනවන්නේ. ඒ කියන්නේ අපේ ස්වරාලයේ ඇති වෙන වෙනස් වීම නිසා කටහඬ බාල වෙනවා. ඔහු උස්සු දෙයට බයවන්නෝය. ඒ කියන්නේ උස්ථාන වලට බයයි. භයානකකම් මාර්ගෙහි වන්නේ. ඒ කියන්නේ පාරක් පනින්න හරිම බයයි. ලංකාවේ නම් කොහොමත් එහෙමයි නේද? එතකොට කොට්ටම්බා ගස්ස මල් ගන්න. ඒ කියන්නේ මේ මගේ හිස වගේ. ඒ කියන්නේ කොට්ටම්බා ගහ ඔක්කොම සුදු වෙනවා මල් වලින්. ඉතින් එහෙම කාලයක් එනවා. පළඟැටියා බරක් වන්නේ. ඒ කියන්නේ මේ දීර්ඝ ගමනක අවසානයේ පළඟැටියා බරෙන් කකුල අද්දගෙන යනවා වගේ කියන එකයි මේ අදහස. ආශාව පහමන්නේ. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාලෙකට යන්නේ. එතකොට රිදී ලනුව ලෙහි රන් භාජනය පොඩි වන්නේ. ඒ කියන්නේ මේ ඔබගේ ජීවිතය රිදී සිල්වර් ලයින් එකකින් එල්ලෙන පහනක භාජනය වගේ. ඒක නවතින දවසක් එනවා. තව මේ උදාහරණයක් තියෙනවා. උල්පතේදී කලය බිඳෙන්ටත් ලිඳේ චක්‍රය කැඩෙන්ටත්. ඒ කියන්නේ ජීවිතය ලිඳක් වගේ. ඒතකොට ලිඳේ බොලොක්යක් තියෙනවා. ඒ ජීවිතය එක දවසකට අපි ලණුව දාලා අපේ භාජනය පුරවනවා. එතකොට ඊළඟ දවස් සඳහා ආයෙත් ලණුව දාලා දිනපතාම දෛනිකව අපි මේ ලිඳකින් වතුර ගන්නාක් මෙන් තමයි ජීවිතයට වතුර ගන්න. ඉතින් දවසක් එනවා අර ලිඳේ බොලොක්කේ බිඳෙනවා, ලණුව කැඩෙනවා, අපේ ජීවිතය අවසන් වෙනවා. එතකොට කියනවා දුවිල්ල තිබුණ හැටියට පොළොවට හැරී යන්නේ ආත්මය එකදුන් දෙවියන් වහන්සේ වෙතට හැරියන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහි කරන්න කියලා. ඉතින් මේ දැන් මුළු ලෝකෙම ලිඳක් වගේ ඔක්කොම ලෝකයේ ආර්ථිකය, දේශපාලනය, සම්පත් මුළු ලෝකෙටම සපයලා තිබුණා. දැන් එන්න ලිඳ අකර්මණ්‍ය වේගන යනවා. දැන් මේ කොවිඩ් ෂට්ඩවුන්, කොවිඩ් ඉකොනොමීස් ඔක්කොම රන් ඩවුන් වෙලා එකිනෙක කෙනාට අර බ්ලොක්යක් හයි කරලා ජීවිතේට මෙහෙම දිනපතා පැන් ගන්න තිබුණු කාලය අවිහිර වේගන එනවා කියලා තමයි දැන් මේ කියන්නේ. ඉතින් දැන් so what are our resolutions, what are our hopes? ඉතින් මෙහෙම කිව්වොත් 1 උදේ නැගිටලා දැන් මේ වියපත් වෙනකොට මේක කොහොමද අපි ජීවිතේට තාම මුණ දෙන්නේ? උදේ නැගිටින වෙලාවක් තියෙනවා. එතකොට නැගිටලා පොඩි ටයිම් ටේබල් එකක් මුලින්ම හදා ගන්න ඕන. දවසින් දවස සඳුදා හරවද බදාදා බ්‍රහස්පතින්දා මම කරන්නේ මේවයි. wash up, dress up. ඉතින් කරන්න පුළුවන් වැඩ ටික කරගන්න ඕන. තමුන්ගේම ගෙදර, තමුන් දුවගේ ගෙදර හිටියත්, පුතාගේ ගෙදර හිටියත් අපි බලාපොරොත්තු වෙනවනේ එහෙම වෙන්නේ කියලා. අපි මහලු මඩමක මේ තනි කරන්න එපා කියලා. එහෙම හිටියත් ඔවුන්ට සම්‍යශීලී ලෙස, ඔවුන්ට ප්‍රයෝජනවත් ලෙස, ඔවුන්ට ප්‍රසන්න වන ලෙස ඔබ හොඳ කාලසටහනක් හදාගෙන කරන්න පුළුවන් වැඩ ටික කරගෙන ඒක එක්සර්සයිසස් වලටත් හොඳයි. අනිත් එක ඔවුන් මත ඉල්ලුම වැඩි කරන්න එපා. දෙන දෙයින් සතුටු වෙන්න අවශ්‍යයි. Don't increase the demand on your children and your daughter-in-law or son-in-law. demand එක වැඩි කරන්න එපා. ලත් පමණින් සතුටු වීම බොහොම හොඳ ගුණාංගයක් වෙනවා. ඊළඟට අපිට
ස්ථාන ගැන තියෙන බය අහක් වෙලා අපිට ගෙදර මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ එහෙම කාමරයක් හම්බ වෙනවා නම් ටිකක් තනකොළ පාගන ඒවා එහෙම බොහොම හොඳ ක්‍රියාකාරකම්. ඉතින් මොලේ දියුණු වෙන ක්‍රියාකාරකම් ටිකක් ලියා ගන්න ඕන. කැරම් ගහන්න, පුළුවන් නම් ටේබල් ටෙනිස් ගහන්න, ව්‍යායාම කරන්න, මුණුබුරා එක්ක ක්‍රිකට් ටිකක් ගහන්න. ඒවා හොඳ එක්සර්සයිස්. ඒ කියන්නේ පිටත කාලේ ගත කරන තරමට වැඩි හොඳයි. ළඟට ඉරු උදාව දකින්නටත් ඉරු අවරට යන එක දකින්නකොටත් අර මෙලටොනින් ක්‍රියාකාරීත්වය හැම ඇවිල්ලා නින්දට සමාන ඔබට හොඳ සෞඛ්‍යයක් ලැබෙන්න පටන් ගන්නවා. හතරවෙනි කාරණාව කලින් කීවාක් මෙන් ඔබගේ දරුවෝ විවාහ වූ අය එක්ක හොඳ සම්බන්ධකමක් ඇතිකරන්න. ඊළඟට ඔබගේ මේ මුණුබුරන් මුණිබිරියන්ට ප්‍රයෝජනවත් වෙන වැඩසටහන් එහෙම කරන්න පුළුවන් ලෙස මොලේ සකසගෙන තියාගන්න. මොලේ ක්‍රියාකාරී ලෙස තබා ගැනීම මොලේ නියුරෝප්ලාස්ටික් වෙනවා. ඒ නිසා මේ ඔබ දවසකට පස්වෙනි කාරණාව දවසකට පිටු 4ක් ලිව්වොත් භාෂා 2කින් අල්සයිමර් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ලියන පුරුද්ද කවදාකවත් අත්හරින්න එපා. මේ ඔන්ලයින් කියවීම අඩු කරලා වැඩියෙන් පොත්ම කියවන්න පටන් ගන්න. So increase your actual reading from books, printed books. ස්ක්‍රීන් ටයිම් එක වැඩි වෙන තරමට ඔබ ස්ක්‍රීන් වහලක් වෙනවා. මොලේ පැසිව් වෙන නිසා අල්සයිමර් හැදෙනවා වැඩි. So after the age of 65 screen time is directly proportionate to chances of getting Alzheimer. ඒ නිසා මේ ස්ක්‍රීන් ටයිම් එක වැඩි කරගන්න එපා කාලේ මරන්න කියලා. අතින් කළ හැකි දේවල් මොනවාරි හදන දේවල් අර පොඩි කාලේ මොලේ බ්‍රිලියන්ට් කරන්න අපි ළමයින්ට කියන වැඩ ඔක්කොම ඔබත් කරන එක හොඳ දෙයක්. ඒ නිසා පසල්ස් පුරවන්න, මොනොපොලි වගේ බෝඩ් ගේම්ස් ගහන්න, බාහිර පුරුෂයෙකුට කරන්නත් පුළුවන්, මුණුබුරාල එක්ක කරන්නත් පුළුවන්. ඉතින් හයවෙනි කාරණා අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ කිසිම අවයවයක් අකර්මණ්‍ය නොවෙන්න කියලා. හන්දි එහෙම අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන්න. එහෙම අපහසුයක් නොවෙන්න. 7 වෙනි කාරණාව ඩයබටිස්, හයිපර්ටෙන්ෂන් වගේ ලෙඩ රෝග වලින් ඔබ අකර්මණ්‍ය නොවෙන්න. ඒවා සෞඛ්‍යයට තර්ජනය නොවන්න. ඊළඟට යම් ප්‍රමාණ අපේ ඇස්පෙනීම සහ කන ඇහිම අන්තයටම දුර්වල නොවෙන්න නේද? ඒවා නේද මේ වියපත් වෙනකොට තිබෙන පැතුම් නේද? ඉතින් ඒ යහපත් නිරාව මේ කාලෙ වෙනකොට දැනගත්තොත් එයාගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. දැන් මගේ 175 වෙනි එක කියවුවනම් හොඳයි. දැන් මම මේ 178 වෙනි එක. අර යහපත් එනේරා දැනගත්තම අපිට කියන්න පුළුවන් වෙනවා යහපත් එනේරා නිසා මට හිඟයක් නොවන්නේ නිල් ගොදුරු බිම්බලම ළඟින්ට සලස්වන සේක. ඒ කියන්නේ rested life. He helps me to lie down in what looks green and enough. ඒ කියන්නේ අපේ ජීවිතයට ඒ ප්‍රමාණය ඇති. Then he leads me by still waters. ඊළඟට එයා අපිට මඟ පෙන්නනවා, ලීඩ් කරනවා ඉන් එහාට තියෙන දේවල් වලට. එතකොට දවසින් දවසින් එහාට අපිට ගමනක් තිබෙනවා. නැත්තම් ආපු තව දවසක් ඔළුව පාත් කරගෙන ඊළඟට මේ එතකොට මේ මේ කියන්නේ වියපත් පාසට යන අයට හරි අමාරුයි ඊළඟ දවස. ඉතින් ඒගොල්ලන්ට ඒක යම්කිසි ප්‍රසන්නතාවයකින් ගත කරන්න පුළුවන් වෙන්න අවශ්‍යයි. එතකොට ඊළඟට කියනවා එයා ඒ යහපත් නේරා අපිට ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයක් හදනවා. ඒ කියන්නේ නැති වුණු දේවල්, අතපස් වුණු දේවල්, වැරදුණු, කැළඹුණු, පැරදුණු දේවල් ගැන මහලු වයසට යනකොට සංඛාව තිබෙනකොට හරියට නිදා ගන්නත් බැරි වෙනවා, හිතට සංසීමකුත් නැති වෙනවා, කේන්ති ගතියකුත් තිබෙනවා. එතකොට ඒවා අපි යහපත් නිරට කියලා හදාගන්න පුළුවන් දේවල්. නැත්නම් අපේම ළමයි තුල පවා අපි ගැන කෝන්තර තිබෙනවා. මේක සමනයකට පත් කර ගැනීම අපිනේ ජේෂ්ඨයෝ ඒකට ක්‍රියාකාරී වෙන්න ඕන. ඒ පරණ යුද්ධ ඇති වුණු තැන්වල පරණ බලකොටු තිබෙනවා. ඒ කියන්නේ මොන හේතු එක්ක යුද්ධ තිබුණත් අර්බුද ගන්නේ නැද්ද?
ඉතින් ඒ පරණ අර්බුද වායුගෝලයේ කැරගෙනවා නිකන්. ඒක ජාතීන් අතර විතරක් නෙමෙයි, කුල අතර විතරක් නෙමෙයි, පන්ති ભેදේ විතරක් නෙමෙයි, පෞල් ભેදවලත්. පෞල් වල තියෙන ભેදවල පරණ මේ බලකොටු වායුගෝලයේ කැරගෙනවා. ඒවා ආයුධ හදනවා. ඉතින් මොකක් හරි සිද්ධියක් අද වුණාම අද සිද්ධියට ආයුධ සැපයුමක් වෙනවා අතීතේ. ටක් 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 ගාලා. එතකොට අපි එකිනෙකාට ගොඩක් තුවාල කරගන්නවා. ඒ නිසා අතීතයේදී හැදුණු ඒ ආයුධ සහිත බලකොටු નિરાයුධ කරන්න මේ යහපත් ඉන්දියාවට අපි කියන්න අවශ්‍යයි. තව ටිකක් අපේ සෞඛ්‍ය ගැන අපේ වැඩිමහලුන්ගේ සෞඛ්‍ය ගැන අපි හිතනවා ඒගොල්ලන්ගේ heart එක brain එක kidney එක එහෙම කරදරයක් නැතුව වැඩ කරයි. ඊළඟට ඔය කැන්සර් සෛල ඇත්තෙන්ම හැමතිස්සෙම කැන්සර් සෛල හැදෙනවා ඕනෑම ශරීරයක ඕනෑම කෙනෙකුගේ ඕනෑම අවයවයක කාලයකට පස්සේ මක් නිසාද කැන්සර් සෛලයක් කියන්නේ එයාගේ වර්ණ දේහවල වරදක්. ඒ සෛලේ ඒ හැම සෛලෙටම තියෙනවා මැරෙන්න කාලයක්. සමහර සෛලවල ඇපොප්ටෝසිස් මරණය සිද්ධ වෙන වර්ණ දේහේ කෙලවර වෙනස් වීම නිසා මරණය සිද්ධ වෙන්නේ නැතුව එයා දිගින් දිගටම මේ සෛලය විභාජනය වෙන්න ගන්නවා. ඒක තමයි කැන්සර් සෛලයක් වෙන්නේ. නමුත් අපේ සෞඛ්‍ය හොඳට මේ අපේ ප්‍රතිශක්තිය හොඳට තිබෙනකොට ස්වභාවික ප්‍රතිශක්තිය ඒ කැන්සර් සෛලය වහාම ගිල ගන්නවා. එතකොට අපිට ආයේ මේ කැන්සර් සෛල අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට රුධිර සංසරණයට එක්කහුව වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන හොඳ ප්‍රතිශක්තියක්. ඉතින් මේකට අවශ්‍යයි හොඳ සෞම්‍ය නිින්දක්. මෙලටොනින් ඔබ තුල හොඳට ක්‍රියා කරන්න මම කියවනේ ඉරු අවරට යෑමක් දකින්න එක හොඳ දෙයක්. ඒ කියන්නේ LED light අඩු කරලා එළියට ඇවිල්ලා ඔබ නිදන කාමරේ LED lights දාගන්න එපා. ඒක නිින්දට බාධාවක්. මෙලටොනින් අඩු වෙනවා. හැමතිස්සෙම LED ස්ක්‍රීන් එක බලාගෙන රැ වෙනකන් TV බල හිටියොත් ඔබේ නිින්දට බාධා වෙනවා. ඔබගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. මෙලටොනින් හවස 6 පටන් අරගෙන උදේ 5 වෙනකම්ම ක්‍රියා කරනවා. ඉතින් රාත්‍රී නිින්ද කාලය තුල මෙලටොනින් ක්‍රියාව සමග අපේ ප්‍රතිශක්තිය ඉතා හොඳට පිබිදෙනවා. ඒ වගේම මෙලටොනින් අපගේ ලිංගික පද්ධතියට සම්බන්ධ ක්‍රොමැෆින් කියලා සෛල జాතියක් තියෙනවා. ඒ සෛල ඔක්කොම ප්‍රතිෂ්ඨාපනය කරනවා. මේකයි නින්දේ වැදගත්කම. ඉතින් මේක දිව්‍ය ප්‍රඥාවන්තයෝගේ විශිෂ්ට සැලසුමක්. මෙලෙස සුබ නින්දට අපි ඇතුළු වෙන එක. ඉතින් මීට ඉස්සෙල්ලා අපි මේක සලකලා තිබුණේ නැතත් දැන් අපිට සිද්ධ වෙනවා වියපත් වෙනකොට මේවා සලකන්න. ඉතින් දැන් ඔබ අපි බලාපොරොත්තු වෙනවා මේ යුරින් ඔබ්ස්ට්‍රක්ෂන් වගේ කරදරات ඇති වෙන්න එපා කියලා. ඒවල ප්‍රතිකාරات තිබෙනවා නමුත් ඒවා ඇති වෙන්නේ නැත්නම් ඉතින් බොහොම ලේසි මේ එක එක මේ වගේ දේවල් නිසා වියපත් වෙන අය බයෙන් ඉන්නේ මොන ලෙඩේද දන්නේ නැහැ අනාදි වශයෙන්. හැබැයි ලෙඩවලට අමතරව මම කලින් කිව්වා වගේ ආත්මික සමාජයක ප්‍රශ්න තියෙන අර ඉස්සර හදපු යුද්ධ බලකොටු වලින් දැන් මේ ආයුධ අපි ඒගොල්ලන්ට පහර දෙනවා වගේ. ඒව ගැන අපි සමාදානයකටපත් වෙන්න අවශ්‍යයි. කලින් හදපු යුද්ධ වලින් ඇති වුණු අර්බුද වලින් එන ආයුධ ගැන තමයි ඔය කුරුසියට කියන්නේ මේ ඒ ඔක්කොම ආයුධ ඒ යහපත් එන්නේ අපු දෙසා බාරගත්තා. ඒක තමයි කුරුසිය නිකන් හැමෝම ඊතල විද්ද තැනක් වගේ උනේ. කසපාර ගැහුවා, කටු ගැහුවා, එන ගැහුවා, තරහෙන් ගැහුවා. ඒ ඔක්කොම වෙච්ච වගේ තැනක් උනේ. මොකද අපි උදෙසා අර වෙච්ච අසාධාරණ අයුතුකම, අවමාන, අවනඩු ඔක්කොම යහපත් ඉන්දියාලා කුරුසියේදී බාර අරගෙන අවසානයේ කිව්වා පියාණේ උන්ට කමාවම වෙනවා. උන් කරන්නේ කුමක්දයි දන්නේ නැත. ඊළඟට කිව්වා it is finished. ඒ මනුෂ්‍යයාට කරපු අවනඩු ඔක්කොම එතුමා බාර අරගෙන it is finished. මම එය තීන්දු කළා. කොහොමද තීන්දු කරේ? හැම කෙනෙක් කළ වරද තව කෙනෙකුට විරුද්ධව මම පෞද්ගලිකව බාර අරගෙන ඒකේ වන්දියේ මං ගෙව්වා මගේ පිරිසිදු නිර්මල ජීවිතය. ඒක තමයි යහපත් ඉන්දිරා ඔබ එතුමාගේ ජීවිතය අපිට දෙමි කියලා කිව්ව එකේ අර්ථය. එතකොට පරණ අර්බුද ආයුධ අරම ඔක්කොම එතුමා වෙත පවරලා අපි නිරායුධ වෙනවා. ඒකයි එතුමාගේ සමාදානය. ඔව් නැත්නම් මේ පරණ ආයුධ කැරකෙනවා,
දරුවෝ දෙමව්පියෝ අතර කැරකෙනවා නැත්නම් මලේඩි අතර කැරකෙනවා දන්නවනේ වැඩේ යන හැටි. ඉතින් දැන් ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඔබගේ අනන්‍යතාවය ගැන සහතිකයක් තියෙන්න ඕන. ඔබගේ වටිනාකම ගැන සහතිකයක් තියෙන්න ඕන. ඔබගේ ජීවිතේ දැන් කාලෙත් දවසින් දවස වැදගත් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා සහතිකයක් ඔබට ලැබුණොත් හොඳයි. නැත්නම් no one wants me much nowadays better to die කියන තත්ත්වයකට කිසිම වැඩිමහල්ලෙක් නොපැමිණිය යුතුයි. මේක හිටියට වඩා හොඳයි මැරුණා නම් කියලා. එහෙම අපේ වියපත් අයට එහෙම වෙන්න යුතු නෑ. ඉතින් මේ දරුවන්ව පිටරට යැවීම නිසා excuse me දරුවන්ව පිටරට යැවීම නිසා උගන්වන්න පළවෙනි ඩිග්‍රී එකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ ආයෙත් එන්නේ නැති වෙනවා. ඒ නිසා දරුවන්ව වේලහින් පිටරට යැවීම ඒක සංක්‍රමණික engineered migration එකක් වෙනවා. ඒතර පවුල් කඩාකප්පල් වෙනවා. එකක් ඒ පිටරට ගිය දරුවෝ දන්නේ නැහැ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ගේ සදාචාරයට හානියක් වෙනවා. ඊළඟට පවුල කැඩෙනවා කියන්නේ එක් පරම්පරාවක් තව පරම්පරාවක් බලා ගැනීම නැති වෙලා යනවා. ඒකත් හොඳ නැහැ. ඉතින් ඒක අවශේෂ කාරණාවක්. හැබැයි ඒක වැදගත් කාරණාවක්. So my counsel is get your child to do the first degree in Sri Lanka. ඔබගේ දරුවාට පළවෙනි ඩිග්‍රී එක ලංකාවේ කරන්න සලස්වන්න. You will have no fear of desolation. ඔබට තනි වෙයි, බලාපොරොත්තු කඩ වෙයි, ડિප්‍රෙෂන් එයි, රැ නැගිටලා අවදි වෙ ඉන්න වෙයි, අගහිඟකම් එයි කියන බය ඔබට නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 16 ඔබට පවුලේ අර්බුද නැතුව, ඉඩම් අර්බුද නැතුව ඉන්න නිවහනක්, හිසට සෙවණක්, සමාදානයේ සෙවණක්, ණයබර නැතුව, අධිකරණවල නඩුවල පටලෙන්නේ නැතුව ඔබගේ දරුවන් සමාදානයෙන් ඉන්න කාලයක් ඔබට ලැබෙන්නේ කියලා. ඒක තමයි golden sunset. ස්වර්ණමය හිරු අවරට යෑම. 17 no thief will break into your home. කිසි හොරෙක් ඔබගේ ගෙදරට ඇතුල් නොවන්න. No fraud will get at your finances. එක Ponzi schemes වලට බාහුව වෙන්නේ නැතිව, ඔබගේ තිබෙන මුදලට හොරු පනින්නේ නැතිව ඔබට ජීවත් වෙන්න ලැබෙන්නේ කියලා. Number 18, you are getting ready for a golden sunset. ස්වර්ණමය සැඳෑවකට ඔබ ලෑස්ති වෙනවා. ඔබගේ මුහුණේ නිතරම සිනහවක් තියෙනවා. ජීවිතයේ තරුණ කාලෙදිම ඇති වූ යාළුවෝ එක්ක කරපු ගමන නිසා ඔබට ජීවිතයේ අවසාන කාලයට එනකොටත් එම යාළුවන්ම ඉන්න එක තමයි හොඳ දේ. අලුත් යාළුවෝ හදාගන්න හරි අමාරුයි. ඒ නිසා ජීවිත ශෛලියක් ඇති කරගන්න යාළුවෝ ඉන්නවා කියලා ඔබත් එක්ක ගැඹසුණු. යාළුවන් ඇතිවීමේ මූලධර්මයක් තිබෙනවා. ඔබ පොඩ්ඩක් ජීවිතය දුන්නොත් ඔබගේ යාළුවත් පොඩ්ඩක් ජීවිතය ඔබට දෙයි. ඔබ ටිකක් තව ටිකක් වැඩියෙන් ජීවිතය දුන්නොත් ඒ යාළුවා තව ටිකක් වැඩියෙන් ඔබට ජීවිතය දෙයි. එහෙම යාළුකම් මිත්‍රකම් ඇති කරගන්න කියලා යහපත් එළියර අපිට අවවාද දීලා තිබෙනවා. So don't give up friends because of issues. Friends are more important than issues. You will wake up well rested. හැමදාම රාත්‍රී කාලේ හොඳ divine සැලසුමක් තිබෙනවා රාත්‍රී කාලේට. රාත්‍රී කාලේ නිින්දදී ගොඩාක් දේවල් වෙන්න තිබෙනවා. මම මේ ගැන lectures කරලා තිබෙනවා මීට ඉස්සෙල්ලා. So that you will have a good night rest. Wake up. ඉතින් උදේ නැගිටිනකොට ප්‍රමෝදයෙන් ප්‍රීතියෙන් සෞඛ්‍ය එහෙම් පිටින්ම පිරීලා නැගිටින්න පුළුවන් වෙනවා. ඉතින් ඔබගේ දවසේ ටයිම් ටේබල් එකක් තියෙන අවශ්‍යයි. ආෆ්ටර්නූන් රෙස්ට් එකක් ගන්න එක හොඳ දෙයක්. ඊළඟට ගාඩනින් කරන්නත් හොඳ දෙයක්. පොඩි ඊළඟ කෑල්ලක් තියෙන මල් ටිකක් හිටවන්න මොනවා හරි. එතකොට මේ පෙට් කෙනෙක් තියාගන්න පුළුවන් නම් ඒකත් හොඳ දෙයක්. වෙන කරන්න වැඩ නැත්තම්. With grandchildren will be a great boon around. ඉතින් මේ මුණුබුරා මුණුබිරිය සමග ඉස්කෝලේ පාඩම් කරන්න පුළුවන් මේ අනාදි දේවල් වලට ඔබ දායක වෙන්න.
දෙමව්පියෝ වැඩ කරනකොට ඒක ඊටාම මේ වැඩට යන නිසා දිනපතාම ඒක ඒගොල්ලන්ට ලොකු උපකාරයක් වෙයි. ඒ විතරක් නෙමෙයි මොලේ සක්‍රියව තබා ගත්තම ඔබට ඇල්සහයිමර් හැදෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සම මොලේ හොඳින් වැඩ කරන දේවල් වල යෙදෙන්න අවශ්‍යයි. ටියුෂන් දෙන්න පුළුවන් නම් යම් විෂයක පුළුවන් තරම් කල් ටියුෂන් දෙන්න. නොමිලේ හරි ටියුෂන් දෙන්න. ඉංග්‍රීසි ටිකක් දන්නවනම් ඉංග්‍රීසි ටියුෂන් ටිකක් දෙන්න. එහෙම මොලේ නියුරෝප්ලාස්ටික් ලෙස තබා ගැනීම අවශ්‍යයි. 21. You will have sound sleep, good rest, no agitation, no unpleasant surprises. හදිසි අනපේක්ෂිත අරුමයන් වෙන්න එපා ඔබට. Enjoy kindness on every side, dispense forgiveness. දැන් ඒ වියටපත් වෙනකොට විගහට සමාව දෙන්න. ජීවිතේ හැමදාම විගහට සමාව දෙන එක හොඳ දෙයක්. නමුත් වියටපත් වෙන කෙනා ඒ කාන්තයෙන්ම ඉක්මනින් සමාව දෙන්න පුළුවන් වෙන කෙනෙක් විය යුතුයි. 22. Agree with your spouse about romance and sex life. Even at 80 years, men like physical sex. ඉතින් පිරිමි කට්ටිය අවුරුදු 80 වුණත් ඒගොල්ලෝ ශාරීරිකව ලිංගිකව යෙදෙන්න කැමතියි. එනමුත් අවුරුදු 45 50 පහ වෙනකොට තම භාර්යාව සමග එකඟත්වයකට එන්න අවශ්‍යයි. ඔබගේ ලිංගික තෘප්තිය ලබා ගන්නේ කෙසේද කියලා. ඒවත් වැදගත් දේවල්. Since wife will get increasingly feeble, be considerate also. ඒ භාර්යාව ඔබට වඩා වියපත් වෙන නිසා ඒ ගැන ප්‍රවේශමෙන් සම්‍යශීලී සංවේදී තීරණ වලට එන්න. 23. Your departing. හැමතිස්සම මිනිසාගේ අභ්‍යන්තරය දන්නවා ඉන්හාට ජීවිතයක් තිබේ. ඒක තමයි යහපත් වෙන්නේරා කිව්වේ. එයා ඒක මෙහෙමයි විස්තර කරේ. ඉන්හාට තියෙන ජීවිතය ගැන මෙහෙමයි විස්තර කරලා තිබෙන්නේ. මින් එහාට ඒක මිනිසා හදවතින් දන්න නිසා හැමතිස්සම මිනිස්සු ඉන් එහාට තියෙන ජීවිතය සුරක්ෂිත කර ගැනීමට නන්මාදිගේ චාරිත්‍ර වාරිත්‍ර වල යෙදෙනවා. එතකොට ඊළඟට කෙනෙක් මේ ලෝකෙන් චුතු වුණාට පස්සෙත් ඒ ගියේ කෙනාගේ ලෝකෝත්තර හිතසුව පිණිස දේවල් කරන්න ආගම්වල දේවල් සපයනවා. හොඳම දේ තමයි මේ කාලේදී මේ යහපත් වෙන දේ දැනගෙන උන්වහන්සේ මාගේ හිසතලින් ආලේප කළසේක මාගේ කුසලාන උතුරායයි සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේ. එතකොට කරුණාවයි යහපත්කමයි අපි එක ඇවිල්ලා අපිට ඉදිරියෙන් යනවා. එතකොට අපිට සහතිකයක් තිබෙනවා අපේ සදාකාලික නිවහනේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. RIP කියලා ගහන්නේ requestaco in pace. ඒක ඇත්තම ලැටින් මේකක්. rest in peace කියන එක සිංහල එකේ කියන්නේ සමාදානය තිබෙන්නා වූ ඒකත් ඇක්ටිව් ජීවිතයක්. එකම දේ මේ ශරීරේ නැහැ. එහෙම හේකුත් කියලා තිබෙනවා. ඉතින් ඒක එක්තරා ආත්මික මතයක්. කොහොම නමුත් මම මේ අද පොඩි පාඩමක් කරේ වියපත් වන විට ස්වර්ණමය සැදෑවක් සඳහා අභිප්‍රාය කරගෙන ඒ සැනසීම සතිපීම ඔබගේ අම්මටයි තාත්තටයි දෙන්නේ කොහොමද කියලා ටිකක් කල්පනා කරලා බලන්න ඕන. Thank you for listening.